තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. බෞද්ධ රූපවාහිනිය මේ පැයදී ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ මයිලපිටිය මහා අනන්ත සෙනසුනේ නිර්මාතෘවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදුනාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා මල්ලහැවේ පදිංචි නන්දනි වීරසිංහ මහත්මිය ඇතුළු තුෂන්ත සත්සලා තනුෂ්කා මහෝද්‍ය සහ මනුති යන පින්වත් දූදරු පිරිසත් එකමුතුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භවිස්සන්ති කෝපනානන්ද අනාගත මද්ධානං ගෝත්‍ර භූනෝ කාසාව කන්ඨා දුස්සීලා පාප ධම්මා තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංඛේයං අප්පමේයං වදාමි නත් වේවාහං ආනන්ද කේනචේ පරියායේන සංඝගතාය දක්ඛිනාය පාටිපුංගලිකං දානං මහප්ඵලතරං වදාමිති ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ
දායකත්ව ධර්මානුශාසනාවයි පින්වත් සියලු දෙනාම දැන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මල්ලැහැවේ පදිංචි පින්වත් නන්දනී වීරසිංහ මහත්මිය ඇතුළු තුෂන්ත, සත්සලා, තනුෂ්කා, මහෝද්දේ සහ මනුති යන පින්වන්ත දූදරු පිරිස විසින් පින්වත්නි, ඒ පින්වන්ත සත්පුරුෂ පිරිස තමන් ධර්ම ශ්‍රවණමය කුසල් රැස් කරනවා මෙන්ම ලෝකයට ධර්ම දානය සිද්ධ කරලා සියලු දානයන් අතර අග්‍රතර වූ දානය වන ධර්ම දානය සිදු කිරීමෙන් කුසල් සම්පාදනය කරන වෙලාවයි. ඒ හැම දෙනාගේ ධර්ම දානය නිසා ලොව පුරාම ඉන්න හැම දෙනා බොහෝ දෙනෙකුට ධර්ම ලාභය ලබන්නට පින් කුසල් මතුවෙච්ච හමුවෙච්ච අවස්ථාවයි. දැන් පින්වත්නි සියලු දෙනාම ගෞරවයෙන් එකඟ වූ සිතකින් ධර්ම ශ්‍රවණය කරමු. ධර්මය දකිනවා නම්, ධර්මය අවබෝධ කරනවා නම්, ඒ ධර්මය දකින්නේ අවබෝධ කරන්න පින්නතුනේ එකඟ වූ සිතක් ඇති තැනකමයි. විසුරුණු සිතකින් දහම දකිනවා කියන එක කිසිත් අවස්ථාවක සිද්ධ වන දෙයක් නෙවෙයි පින්නතුනේ. ඒ නිසා දේශනාව තුළම මනාව සිත් පිහිටුවාගෙන දේශනාව දැන් ශ්‍රවණය කරමු. සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමු. දේශනාවේ දායකත්වයේ දරන හැමටත් ඒ පින්නතුන් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටත් මෙන්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බණ අහන සියලුම සදහැවතුනටත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ අද මාතෘකා කළේ මේ කවුරුත් අහලා තිබෙන එමෙන්ම නැවත නැවත කරුණු විමසා නිරවුල් කරගත යුතු සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ දෙවැනි නිකාය ග්‍රන්ථයේ වෙච්ච මජ්ක්‍ධිම නිකායටයි. මජ්ක්‍ධිම නිකායේ තුන්වැනි පොතටයි මේ දේශනාව ඇතුළත් වෙන්නේ. එහෙමත් නැත්නම් උපරි පඤ්ඤාසකයටයි. ඒ උපරි පඤ්ඤාසකයේ තුන්වෙනි පොතේ වර්ග කිරීම් කීපයක් තියෙනවා. ඒ වර්ගයන් අතර එකක් විභංග වග්ගය. විභංග වග්ගය. ඒ විභංග වග්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ. සූත්‍රයේ නම දක්ඛිනා විභංග කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ විභංග වග්ගයේ දක්ඛිනා විභංග කියන සූත්‍ර දේශනාවයි පින්නතුනේ දේශනා කරන්නේ. දක්ෂිනාව බෙදා දැක් වූ දේශනාව නිසා තමයි පින්නතුනේ දක්ඛිනා විභංග සූත්‍රය කියලා කියන්නේ. විභංග කියන්නේ බෙදා දක්වනවා කියන එකයි. සච්ච විභංග කියලා සූත්‍රයක් තියෙනවා. එහිදී චතුරාර්ය සත්‍ය බෙදා දක්වනවා. ඊළඟට ධාතු විභංග කියලා සූත්‍රයක් තියෙනවා. එහිදී ධාතුන් බෙදා දක්වනවා. මේ විදිහට පින්නතුනේ විභංග කියන එකේ තේරුම පින්වත්නි බෙදා දැක්වීම. දක්ඛිනා විභංග සූත්‍රයේදී බෙදා දක්වන්නේ කුමක්ද? දක්ෂිනාවයි. දක්ෂිනාවයි. දක්ෂිනාව කියන්නේ කුමක්ද? දක්ෂිනාව සමගම ඔබට මතක් වෙනවා ඇති
මහා සංඝරත්නයේ ගුණ සිහි කරලා වඳිනකොට සංඝ ගුණ මෙනෙහි කරනකොට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී වශයෙන් කියද්දී දක්ඛිනේයෝ කියලා වචනයක් හමු වෙනවා. ඒ උන්වහන්සේලාගේ ගුණයක්. දක්ෂිනාර්හ ගුණය. එහෙනම් දක්ෂිනාර්හ පුද්ගලයෝ කියලා පිරිසක් ඉන්නවා. දක්ෂිනාව කියලා තව එකක් තියෙනවා. එතකොට දක්ෂිනාව සහ ඒ දක්ෂිනාව පිළිගැනීමට සුදුසු උත්තමයන්ට කියනවා දක්ෂිනාර්හ පුද්ගලයෝ කියලා. පින්වත්නි, කුමක්ද දක්ෂිනාවක් කියලා කියන්නේ? දක්ෂිනාවක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක්, යම් දායකයෙක් කියන්නේ දෙන කෙනාට. යම් කිසි දායකයෙක්, යම් කිසි පුද්ගලයෙක් මෙලව සැප පතාගෙන පරලොව සැප පතාගෙන යම් ධනක් දෙනවා නම් ඒ දාණය, ඒ දීමනාව දක්ෂිනාවක්. යම් කිසි කෙනෙක් මෙලව සැප පතාගෙන පරලොව සැප පතාගෙන යමක් දෙනවා නම් අන්න ඒ දීමනාවට කියනවා මොකක් කියලාද? දක්ෂිනාව කියලා. දැන් ඒ පුද්ගලයා ඒ දීමනාව දෙන්නේ මෙලව සැප පතාගෙන නම් පරලොව සැප පතාගෙන නම් ඒ දෙන දීමනාව ලබන්නා වූ කෙනා ගුණ වශයෙන් සම්පූර්ණ වෙන්න ඕන පින්නතුනේ ඒ දෙක ඒ දායකයාට උපදවන්නට තරම්. අන්න එසේ උපදවන්නට තරම් ඒ දාණය ලබන පුද්ගලයා සුදුසුයි නම් අන්න එවන් උත්තමයන්ට කියනවා දක්ෂිනාර්හ පුද්ගලයෝ කියලා. දක්ෂිනාර්හ පුද්ගලයෝ කියලා. අන්න ඒ නිසා තමයි සංඝ රත්නයේට දක්ඛිනෙය්‍යෝ කියලා කියන්නේ. දක්ෂිනාර්හයි. ඒ කියන්නේ මෙලව සැප පතාගෙන පරලොව සැප පතාගෙන යම් කිසි කෙනෙක් යම් දීමනාවක් දෙනවා නම් එකී දීමනාව පිළි අර ගනිමින් ඒ දෙක ඒ දායකයාට උපද්දවන්නට තරම් ගුණ සම්පන්න නිසා මහා සංඝරත්නය දක්ෂිනාර්හයි කියලා කියනවා. පින්නතුනේ, අන්න ඒ දක්ෂිනාව මොකද්ද? මෙලව සැප පතාගෙන පරලොව සැප පතාගෙන යමක් දෙනවා නම් ඒ දෙන දීමනාවට කියනවා දක්ෂිනාව කියලා. එකී දක්ෂිනාව බෙදා දක්වා වදාළ දේශනාව තමයි පින්නතුනේ දක්ඛිනා විභංග සූත්‍රය කියලා කියන්නේ. පින්වත්නි, එසමයෙහි තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍යයන්ගේ ජනපදයේ වෙච්ච කපිලවත්තුවේ. කපිලවත්තුවේ පින්වත්නි තිබුණා නීග්‍රෝධාරාමේ කියලා විහාරයක්. මේ නීග්‍රෝධාරාමේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩ සිටියේ. තථාගතයන් වහන්සේගේ ජාත භූමිය, උපම්බිම. පින්වත්නි, නිග්‍රෝධාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තථාගත බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරව උපත ලද කාලයේ පින්වත්නි කිරිපෝපු කිරි අම්මා, ඒ කියන්නේ තමන්ට කිරිපෝපු පෝෂණය කරපු අත්පා වඩපු සුළු මව, ඒ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමිය අලුතෙන් පින්වත්නි වස්ත්‍ර යුගලයක් සකසගත්තා බුදුරජාණන් වහන්සේටම පූජා කරන්න කියලා. ඇයි? දැන් මේ බුදු වෙලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, තමන්ගේ දෙතන කිරි බීපු පුතා. තමන් අතපය හදපු පුතා, අතපය හදපු වඩපු පෝෂණය කරපු පුතා තමයි දැන් මේ ලෝතුරා බුදු වෙලා ඉන්නේ. ඒ නිසා ප්‍රජාපතිය අලුත් වස්ත්‍ර යුගලයක් සකසගත්තා බුදුරජාණන් වහන්සේටම පූජා කරන්න කියලා. පින්නතුනේ, මහ බෝධිසත්වයන් වහන්සේ උපත ලැබලා සිද්ධාර්ථ කුමාරව සද්දිනක් ගත වෙච්ච තැන පින්නතුනේ උපද්දවපු අම්මා, ඒ කියන්නේ මහා මායා දේවීන් වහන්සේ කලුරිය කළා, මරණයටපත් වුණා කියලා අපි කවුරුත් දන්නව අහලා තියෙනවා. පින්වත්නි, එතෙන් පටන් තමන්ගේ දරුවා පෝෂණය කරන්න, ඒ දරුවට කිරිපොවන්න
කිරිමව්වරුන්ට තමන්ගේ දරුවා බාර දීලා මතු බුදු වෙන පුතෙක්ට කිරිපෝපු අම්මා තමයි ප්‍රජාපති ගෝතමිය කියලා කියන්නේ. දැන් ඇතමෙක් කියනවා මහ බෝධිසත්වයන් වහන්සේ උපන්න නිසා අම්මා මැරුණා කියලා. පින්වත්නි ඒක මහ බෝධිසත්වයන් වහන්සේගේ දෝෂක් හැටියට දකින්නැත්තොත් ඉන්නවා. පින්වත්නි මහ බෝධිසත්වයන් වහන්සේ උපන්න නිසා මහා මායා දේවිය මරණයටපත් වුණා නෙමෙයි. පින්වත්නි මහ බෝධිසත්වයන් වහන්සේ මහා මායා දේවීන් වහන්සේගේ කුස උපන්නත් නැතත් මහා මායා දේවීන් වහන්සේ ඒ දිනට මරණයටපත් වෙන්නයි තිබුණේ. කුමක් නිසාද? පින්වත්නි පිළිසිඳ ගැනීමට මොහොත උදාවන තුරු පින්වත්නි මහ බෝධිසත්වයන් වහන්සේ දෙව්ලොවයි වැඩ සිටියේ. ඒ දෙව්ලොව වැඩ ඉඳලා බ්‍රහ්මාරාධනාවෙන් පස්සේ පින්නතුනේ මව් කුස පිළිසිඳ ගැනීමට පෙර කාරණා කීපයක් පින්නතුනේ විමසලා බලනවා මහ බෝධිසත්වයන් වහන්සේ. ඒ කාරණා වලට තමයි කියන්නේ පස් මහ බැලුම් කියලා, එහෙමත් නැත්නම් පංච මහා විලෝකනය කියලා කියනවා. මහා බැලීම් පහක් බලනවා. මොනවද ඒ මහා බැලීම් පහ? කාලය, දීපය, දේශය, කුලය සහ මව. කාලය, දීපය, දේශය, කුලය, මව. කාලය කියලා කියන්නේ පින්නතුනේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා අඩු කාලෙක ලෝකේ බුදුවරු පහළ වෙන්නේ නැහැ පින්නතුනේ. ඇයි පහළ වෙන්නේ නැත්තේ? ඒ සමයේ පින්නතුනේ ආයුෂ අඩු වෙන්නේ නිකන් නෙමෙයි. ආයුෂ අඩු වෙන්නේ මිනිස්සුන්ගේ පින්වත්නි කෙලෙස් බහුල වීමත් එක්කයි. කෙලෙස් බහුල වෙන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. ඒ නිසා ආයුෂ අඩු වෙච්ච කාලය කියන්නේ ඊටාම කෙලෙස් අධික කාලයක්. ඒ කාලෙට බුදුවරු පහළ වුණා කියලා පින්නතුනේ මිනිස්සු මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථා අඩුයි. ඒ නිසා අවුරුදු 100ට අඩු කාලෙක මනුස්ස ලෝකයේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඊළඟට අවුරුදු 84000ට වඩා එහා පැත්තට ආයුෂ දියුණු වෙච්ච කාලෙකත් ලෝකේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඇයි පින්නතුනේ? එදාට පින්නතුනේ ජරා මරණ ගැන දේශනා කළාට මිනිස්සුන්ට ජරා මරණ පේන්නේ නැහැ. ජරා මරණ ගැන දේශනා කරනකොට මොන ජරා මරණයක් ගැනද මේ කියන්නේ කියලා මිනිස්සු ධර්මයේ ගැන සැක උපද්දවන්න පටන් ගන්නවා. ඒ නිසා පින්නතුනේ එදාට ධර්මයේ ගැන පින්වත්නි විශ්වාසයකට මිනිස්සයා පැමිණෙන්නේ නැහැ. ඒ සමයේ පින්නතුනේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසායි කාලය කියන එක බලන්නේ. ඊළඟට පින්වත්නි දීපය හැටියට බලන්නේ පින්වත්නි දීපය දේශය හැටියට බලන්නේ මේ කාරණා දෙකෙන්ම බුදු කෙනෙක් පහළවන්නා වූ ජම්බුද්වීපයේ පින්නතුනේ මධ්‍ය දේශයේ තමයි බුදුවරු පහළ වෙන්නේ. ඊළඟට පින්වත්නි කුලය හැම වෙලාවකදීම බුදු කෙනෙක් පහළ වෙන්නේ සමාජයේ පින්නතුනේ ඉහළම කුලවල. ඒකට හේතුව පින්වත්නි තත්කාලීන සමාජයේ පින්වත්නි පහත් කුලයයි සම්මත කුලයක බුදු කෙනෙක් පහළ වුණත් එදාට පින්වත්නි බොහෝ දෙනා නිඳා කරලා අපහාස කරලා අකුසල් කරගන්නවා. ඊළඟට බුදු වෙලා වුණත් පින්නතුනේ කියන මතය සමාජයේ පිළිගන්නේ නැතුව යනවා. මේ කාරණා හැම එකක් නිසාම එක්ක බුදුවරු පහළ වෙන්නේ බ්‍රාහ්මණ කුලයේ, එක්ක බුදුවරු පහළ වෙන්නේ ශාස්ත්‍රීය කුලයේ. ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද? යම් කාලයක පින්නතුනේ රජවරුන්ට වන්දනා කරන ඒ කියන්නේ බ්‍රාහ්මණ කුලය කියන්නේ පූජ්‍යක පැලැන්තිය. යම් කාලයක් එනවනම් පින්නතුනේ පාලකයන්ට පූජකයන් පවා වන්දනා කරන ගරු කරන ඒ සමයේ පින්නතුනේ බුදුවරු පිළිසඳ ගන්නේ රාජ කුලයේ. යම් කාලයක් එනවා නම් ශාස්ත්‍රීය කුලයේ අය බ්‍රාහ්මණ කුලයට ගරු සත්කාර සම්මාන කරන ඒ සමයේ පින්නතුනේ බුදු කෙනෙක් මහ බෝධිසත්වයන් වහන්සේ නමක් පිළිසිඳ ගන්නේ බ්‍රාහ්මණ කුලයේ. පින්නතුනේ ඒක නිසායි කුලය කියන කාරණේ බලන්නේ. මව කියන කාරණේ බලන්නේ. එක මව ඊටාම ගුණවන්ත කෙනෙක් වෙන්න ඕන. සපුරන ලද සිල් ඇති, සපුරන ලද ධර්ම ඇති,
උත්තම වූ මාතාවකගේ කුසේ තමයි මතු බුදු වෙන මහ බෝධිසත්වයන් වහන්සේ නමක් පහළ වෙන්නේ. පින්වත්නි, මේ ලෝක ධාතුවේ අදට උනත් පින්නතුනේ මව අසත් ධර්මයෙන් පිරීලා නම් එවන් මවකගේ දරුවෙකුට පින්නතුනේ සමාජයේ යම් සමාජ වටිනාකමක් හදාගන්න එක ලේසි නෑ පින්නතුනේ. ඒ නිසා පින්වත්නි, මහ බෝධිසත්වයන් වහන්සේ නමකගේ අම්මා ඊටාම ගුණ සම්පන්න ගුණ සපුරන අම්මා කෙනෙක් වෙන්න ඕන. අනික් කාරණේ තමයි මහ බෝධිසත්වයන් වහන්සේ නමක් බිහි කරන අම්මා කෙනෙක්ගේ කුසේ තවත් දරුවෙක් පිළිසඳ ගැනීමට අවකාශයක් නැහැ පින්නතුනේ. ධාතු කරඬුවක ධාතුන් වහන්සේ නමක්ම තැන්පත් කරනවා ඇර ධාතු කරඬුවක පින්නතුනේ වෙනත් දෙයක් තැන්පත් කරන්නේ නැහැ. අන්න ඒ වගේ මතු බුදු වෙන පුතෙක් බිහි කළ මව් කුසක දරන්න වෙන කිසිම ආකාරයක පින්වන්තයෙක් ලෝකේ නැහැ. අන්න ඒ නිසා බුදු කෙනෙක් පිළිසඳ ගන්නේ මාස 10කුත් දින 7ක් ආයුෂ තිබෙන්නා වූ අම්මා කෙනෙක්ගේ කුසක. හැබැයි ඒ වෙනකොට ඒ අම්මා පින්වත්නි අප්‍රමාණ ගුණ ධර්මයන් පුරාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. පින්වත්නි, අන්න ඒ කාරණේ නිසා මහ බෝධිසත්වයන් වහන්සේ මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසඳ ගත්තේ මාස 10කුත් දින 7ක් ආයුෂ තියෙන නිසා. පින්වත්නි, ඒ නිසාමයි මායා දේවිය මහ බෝධිසත්වයන් වහන්සේ උපත ලැබලා දින 7ක් ගත වෙච්ච තැන කලුරිය කරන්නට යෙදුනේ. ඒ කලුරිය කළ තැන පටන් තමන්ගේ දරුවා කිරිමව්වරුන්ට පෝෂණය කරන්න දීලා තමන්ගේ දරුවා වෙනුවෙන් දෙතන එරුණු කිරි මතු බුදු වෙන පුතෙක්ට පෙව්වේ මහා ප්‍රජාපති ගෝතමියයි පින්නතුනේ. එතුමිය මතු බුදු වෙන පුතෙකුගේ මහ බෝධිසත්වයන් වහන්සේගේ අත්පා වැඩුවා, පෝෂණය කළා, පුදුම ආදරෙන් සෙනෙහසින් රැක බලාගත්ත පින්නතුනේ. දැන් මේ මහා ප්‍රජාපති ගෝතමිය අලුත් වස්ත්‍ර යුගලයක් හදාගෙන තමන්ම පින්වතුනේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා රෙදි වියන තැනට ගිහිල්ලා පින්වතුනේ එහි කෙලවර ඉඳගෙන පින්වතුනේ රෙදි වියන්නටත් දායක වෙලා තමයි පින්වත්නි ප්‍රජාපතිය මේ වස්ත්‍ර යුගලය අලුතෙන්ම හදාගත්තේ තමන් විසින්ම. එහෙම ඒ අලුත් වස්ත්‍ර යුගල නීග්‍රෝධාරාමේට රැගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රජාපතිය කියනවා, ස්වාමීනි, මේ අලුත් වස්ත්‍ර යුගලය මම සැකසුවේ ඔබ වහන්සේ උදෙසාමයි. ඔබ වහන්සේ උදෙසාමයි. එනිසා ඔබ වහන්සේ මේ අලුත් වස්ත්‍ර යුගලය පිළි අරගන්නාසේක්වා කියලා පූජා කළා. ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා, ගෝතමිය ඕක සංඝයාට දෙන්න. සංඝේ දේහි ගෝතමි සංඝේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි. ගෝතමිය ඕක සංඝයාට දෙන්න. සංඝයාට දුන්නම එය මටත් පූජා කළා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. නැවත ප්‍රජාපති කියනවා, නෑ ස්වාමීනි, මේ වස්ත්‍ර යුගලය මම හැදුවේ, මම මැහුවේ සංඝයා වෙනුවෙන් නෙමෙයි. මේ වස්ත්‍ර යුගලය මම ඔබ වහන්සේ උදෙසාමයි සකස් කළේ. ඔබ වහන්සේ පිළි අරගන්නාසේක්වා කියලා ඉල්ලුවා. දෙවනි වාරෙත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා, ගෝතමිය ඕක සංඝයාට දෙන්න. සංඝයාට දුන්නම මමත් එයින් පූජාවට ලක් වුණා වෙනවා. තුන්වෙනි වාරෙත් ප්‍රජාපති ගෝතමිය තථාගත බුදුරජාණන් වහන්සේට වදාලා, තථාගත බුදුරජාණන් වහන්සේට කියනවා, ප්‍රජාපතිය, ස්වාමීනි, සංඝරත්නයේ වෙනුවෙන් නෙවෙයි මේ වස්ත්‍ර යුගලය මං ඔබ වහන්සේ උදෙසාමයි සැකසුවේ. ඔබ වහන්සේ උදෙසාමයි. ස්වාමීනි, එනිසා අනුකම්පාවෙන් මේ වස්ත්‍ර යුගලය පිළි අරගන්නාසේක්වා කියලා ඉල්ලුවා. තුන්වෙනි වාරෙත් පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෝතමියට කියනවා, ගෝතමිය ඕක සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කළාම
මටත් පූජා කළා වෙනවා. පින්වත්නි, මෙතන වැඩ සිටිය ආනන්ද හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මේ මහා ප්‍රජාපතිය ඔබ වහන්සේට බොහෝ උපකාර ඇති කෙනෙක්, බොහෝ උපකාර කළ කෙනෙක්. ඔබ වහන්සේ බිහි කළ අම්මා මියගිය තැන පටන් ඔබ වහන්සේට කිරි පෙව්වේ මේ මහා ප්‍රජාපතියයි. ඔබ වහන්සේගේ අත්පා වැඩුවේ, පෝෂණය කළේ මේ මහා ප්‍රජාපතියයි. ස්වාමීනි, ඔබ වහන්සේට මේ මහා ප්‍රජාපතිය බොහෝ උපකාර කළා. ඒ විතරකුත් නෙවෙයි ස්වාමීනි, ඔබ වහන්සේත් මේ මහා ප්‍රජාපතියට බොහෝ උපකාර වුණා. මේ මහා ප්‍රජාපතිය තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ඔබ වහන්සේ හමුවට පැමිණිලාමයි. මේ මහා ප්‍රජාපතිය ධර්මය සරණ ගියේ ඔබ වහන්සේ ළඟට ආපු නිසාමයි. මේ මහා ප්‍රජාපතිය සංඝ රත්නයේ සරණ ගියේ ඔබ වහන්සේ ළඟට ආපු නිසාමයි. මේ මහා ප්‍රජාපතිය ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, ඒ ඔබ වහන්සේ හින්දා. මේ මහා ප්‍රජාපතිය අදත්තා දාණයෙන් වැළකීච්ච කෙනෙක්, ස්වාමීනි, ඔබ වහන්සේ හින්දා. මේ මහා ප්‍රජාපති ගෝතමිය කාම මිත්‍යාචාරයෙන් මුළුමනින්ම වැළකුණු කෙනෙක්, ස්වාමීනි, ඒ ඔබ වහන්සේ නිසා. මේ මහා ප්‍රජාපතිය මුසාවෙන් බොරුවෙන් වැළකුණු කෙනෙක්, ස්වාමීනි, ඒ ඔබ වහන්සේ නිසා. ස්වාමීනි, මේ මහා ප්‍රජාපතිය සුරාපානයෙන් වැළකීච්ච කෙනෙක්, ඒ ඔබ වහන්සේ නිසා. ස්වාමීනි, මේ මහා ප්‍රජාපතිය බුද්ධ රත්නයේ කෙරෙහි නොවෙනස් ශ්‍රද්ධාවකට පැමිණි කෙනෙක්, ධර්ම රත්නයේ කෙරෙහි නොවෙනස් ශ්‍රද්ධාවකට පැමිණි කෙනෙක්, සංඝ රත්නයේ කෙරෙහි නොවෙනස් ශ්‍රද්ධාවකට පැමිණි කෙනෙක්, ස්වාමීනි, ඔබ වහන්සේ නිසා. ස්වාමීනි, මේ ප්‍රජාපතිය දුක්ඛ සත්‍යෙහි, දුක්ඛාර්ය සත්‍යෙහි සැක නැති බවට පැමිණිච්ච කෙනෙක්, නිසැක භාවයකට පත්වෙච්ච කෙනෙක්. ඊළඟට කියනවා මේ ප්‍රජාපති ගෝතමිය ස්වාමීනි දුක්ඛ සමුදයාර්ය සත්‍යෙහි නිසැක භාවයකට, සැක නැති භාවයකට පැමිණිච්ච කෙනෙක්. මේ ප්‍රජාපති ගෝතමිය ස්වාමීනි දුක්ඛ නිරෝධ සත්‍යෙහි නිසැක භාවයකට පැමිණිච්ච කෙනෙක්. මේ ප්‍රජාපති ගෝතමිය ස්වාමීනි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යෙහි නිසැක භාවයකට පැමිණිච්ච කෙනෙක්. චතුරාර්ය සත්‍යෙහි දැන් සැක නැති කෙනෙක් කිව්වා. ස්වාමීනි, ඒ වෙන කවුරුත් නිසා නෙමෙයි, ඒ ඔබ වහන්සේ ළඟට පැමිණි නිසා කිව්වා. පින්වත්නි, අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එය එසේමයි, ආනන්දය එසේමයි. යම් පුද්ගලයෙක් ළඟට පැමිණීමෙන් බුදුන් සරණ යනවා නම්, ධර්මයේ සරණ යනවා නම්, සංඝ රත්නයේ සරණ යනවා නම්, ඒ පුද්ගලයා විසින් අනෙක් පුද්ගලයා වෙත කිසිම ආකාරයකින් ප්‍රත්‍යුපකාර කරලා කෘතගුණ සලකලා නිමා කරන්න බෑ කිව්වා. කෙනේ යම් පුද්ගලයෙක් හමුවට පැමිණිච්ච නිසා තවත් පුද්ගලයෙක් තිසරණේ පිහිටනවා නම්, තෙරුවන් සරණ යනවා නම්, ඒ සරණ පිහිටි
පුද්ගලයා විසින් සරණේහි පිහිටවපු කෙනා කෙරෙහි මොන ආකාරයකින්වත් ප්‍රත්‍යුපකාර කරලා පින්නතුනේ කෘතගුණ සලකලා නිමාවක් කරන්න බෑ කිව්වා. කොහොමද? වැඳීමෙන් පිදීමෙන් ගරු සත්කාර සම්මාන කිරීමෙන් සිවුරු පිරිකර ආදී නොඑක් දේවල් පූජා කිරීමෙන් මේ කිසි ආකාරයකින් තෙරුවන් සරණ පිහිටපු එකේ කෙලෙහි ගුණේ සලකලා ඉවර කරන්න බෑ කිව්වා. හිතන්න බලන්න පින්වත්නි, තිසරණේහි පිහිටවන එක ඒ සත්වයාට එහෙනම් මොනතරම්නම් පිහිටක්ද පිළිසරණක්ද උපකාරයක්ද කියලා. වෙනත් කිසිම දෙයකින් සලකලා ඒකට කෙලෙහි ගුණ සලකන්න බෑ කියනවා. මේ බුද්ධ වචනයයි. මේ බුද්ධ වචනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද යම් කිසි පුද්ගලයෙකු කරා පැමිණීමෙන් ප්‍රාණඝාතෙන් වළකිනවා නම්, අදත්තා දානෙන් වළකිනවා නම්, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා නම්, මුසාවෙන් වළකිනවා නම්, සුරාවෙන් වළකිනවා නම්, එසේ ඒ වැළකුණු පුද්ගලයා විසින් එසේ වැළකීම පිණිස මග කියපු පුද්ගලයා කෙරෙහි වැඳීමෙන්වත් පිදීමෙන්වත් ගරු සත්කාර සම්මාන කිරීමෙන්වත් ආහාර පාන ඇඳුම් පැළඳුම් මොන දේවල් දුන්නත් ඒ කෙලෙහි ගුණය නම් අවසන් කරන්න බෑ කියනවා. එතකොට බලන්න පංච සීලයක පිහිටීම කොච්චරනම් ඒ සත්වයාට උපකාර වෙනවද, පිහිට පිළිසරණ වෙනවද කියලා. පින්වත්නි, දැන් තේරෙනවද මේ කාරණා දෙක අනුව ඔය ඇත්තන්ගේ අම්මා තාත්තට ආහාර පාන ඇඳුම් පැළඳුම් දෙන බව ඇත්තයි. හැබැයි ඒ අම්මා තාත්තව තිසරණේ පිහිටවනවා නම්, පංච සීලයක සමාදන් කරවනවා නම් ඒ අම්මට තාත්තට ඒකින් සිද්ධ වන රැකවරණේ ශාන්තිය කොච්චරද කියලා. දරුවන්ට දෙන්නේ වටිනාම දේ කියන, දරුවන්ට දෙන්නේ හොඳම දේ කියන මව්වරු පියවරු ඉන්නවා නම් ඒ වටිනම දේවල් හොඳම දේවල් හැටියට දෙන තරමක් දෙන්නේ කනබොන දේවල්, අඳින පළඳින දේවල්, කාපු බීපු දේ පින්නතුනේ මල මූත්‍ර වෙලා පැය දෙකකින් තුනෙන් පිට වෙලා යනවා. අඳින පළඳින දේවල් පින්නතුනේ මාසෙන් දෙකෙන් තුනෙන් දි รา පත් වෙලා යනවා. එහෙමනම් ඒවා හොඳම දේවල්, වටිනම දේවල් බවට පත් වෙන්නේ කොහොමද කියලා ඔබ හිතලා බලන්න. හැබැයි ඔබේ කුසට ආපු, ඔබේ ලේන් මෙලව ජන්මලාභේ ලැබපු මේ සත්වයෝ, ඒ කියන්නේ ඇත්තන්ගේ දරුවෝ, තිසරණයක පිහිටවන්න පුළුවන් නම් ඔය ඇත්තන්ට ඒ දරුවන්ව පන්සිල් රකින්න දරු පිරිසක් හැටියට පත් කරන්න පුළුවන් නම් ඒ දරුවන්ගේ සංසාර ගමනම සුවපත් කරපු සත්පුරුෂ අම්මා ඔබ වෙනවා. සත්පුරුෂ පියතුමා ඔබ වෙනවා. අන්න ඒ ගැළවිල්ල, අන්න ඒ රැකවරණය ඔබ ඔබේ දරුවන්ට දෙන්න. කල්යාණ මිත්‍රයන්ට, අසල්වැසියන්ට දෙන්න තියෙන ඉහළම දීමනාව වෙන දෙයක් නෙමෙයි. පින්වත්නි, මෙන්න මේ ගුණ ධර්මයේ පිහිටවන්න. බුදුරජාණන් වහන්සේ තවත් වදාලා ආනන්දය, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණීමෙන් බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි නොවෙනස් ශ්‍රද්ධාවකට පැමිණෙනවා නම් ඒ නොවෙනස් වූ ශ්‍රද්ධාවකට පැමිණිච්ච පුද්ගලයා විසින් ඒ පමුණවපු පුද්ගලයා විශේෂ කිසිම ආකාරයකින් කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ. ඊළඟට කියනවා යම් පුද්ගලයෙකු කරා පැමිණීමෙන් චතුරාර්ය සත්‍යෙහි නිසක භාවයකට පැමිණුණා නම්, චතුරාර්ය සත්‍යෙහි සැක නැති භාවයකට පත් වුණා නම්, පැමිණුණා නම් ඒ පැමිණි පුද්ගලයා විසින් පමුණුවපු පුද්ගලයා විශේෂ මොන ආකාරයකින්වත් වැඳීමෙන්, පිදීමෙන්, ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදිය සපුරාලීමෙන් මොනම ආකාරයකින්වත් ඒ කෙලෙහි ගුණය අවසන් කරන්න බෑ කියනවා. හිතන්න බලන්න සත්වයාට සිද්ධ වෙන සිත එතන කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ 3 වාරයක්ම ප්‍රජාපතියට වදාළේ ඒකයි. ප්‍රජාපතියෝක සංඝයාට දෙන්න. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රජාපතියට වදාළේ
ප්‍රජාපතියගේ මේ පූජාව බාරගන්න බැරි නිසාම නෙමෙයි. තමන්ට කිරපෝපු අම්මා විශේෂෙහි මහත් ඵල වූ මහානිසංස වූ කුසලයක් උත්පාදනය කරලා දෙන්නට ඕන නිසා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ විශේෂෙහි පමණක් ඒ පූජාව කළා නම් ඒ ප්‍රජාපතියට රැස්වෙන කුසලය පින්වත්නි පෞද්ගලික දානයන් අතර බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ආනිසංස අග්‍රයි. ඒක සීමාවක් ප්‍රමාණයක් කරන්න පුළුවන් ආනිසංසයක් නෙමෙයි. එතකොට හිතන්න බලන්න, බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ප්‍රමාණ රහිත මහා සංඝරත්නයට පින්වත්නි මේ පූජාව පූජා කළොත් රැස්වන කුසල සම්භාරය මොනතරම් විශාලද? ඒක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් ඇතමික් මේක විස්තර කරනවා, තේරුම් ගන්නවා. පින්වත්නි, පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේට දෙන දාණයට වඩා ආනිසංසදායකයි සංඝරත්නයට දෙන දාණය කියලා. සංඝ සතුකට දෙන දාණය ඊට වඩා ආනිසංසදායකයි කියලා කියනවා. පින්වත්නි, මහා සංඝරත්නයේ ලක්ෂ කෝටියක් වඩා හිඳුවාගෙන ධනක් දුන්නත් එයින් ලැබෙන ආනිසංසයේ පින්වත්නි පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේ නමකට දීමේ ආනිසංසයට කිසි ලෙසකත් සමාන වෙන්නේවත් නැහැ. ඊට වඩා අධික වෙනවා තියා. එහෙනම් මේක සිද්ධ වෙන්නේ කොහොමද? පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේට දෙන දානයකට වඩා ආනිසංසදායක වෙන්නේ පින්නතුනේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දෙන දානේ ආනිසංසයි. එතකොට අප්‍රමාණ සංඝරත්නයට දීමේ ආනිසංස විතරක් නෙවෙයි, ඒකටම එකතු වෙනවා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ආනිසංසයත්. එහෙනම් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දෙන දානේ ආනිසංස තමයි පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේට දුන්නටත් වඩා ආනිසංසදායක වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විශේෂෙහි යම් පූජාවක් යමෙක් කරනවා නම් අවස්ථා තුනක පින්නතුනේ ඒ පූජාව කරන කෙනාගේ, ඒ දාණය දෙන කෙනාගේ සිත සතුටු වෙන්නට ඕන. මොනවද ඒ අවස්ථා තුන? පුබ්බේව දානා සුමනෝ. ඒ පූජාවට, ඒ දාණයට పూర్වයේහි සිත සතුටු වෙන්න ඕන. දදං චිත්තං පසාදයේ. ඒ දීමනාව, ඒ පූජාව කරන වෙලාවෙත් හිත සතුටු වෙන්න ඕන. දත්වා අත්තමනෝ හෝති. ඒ පූජාව කළාට පස්සෙත්, ඒ දීමනාව දුන්නට පස්සෙත් හිතේ සතුට පවතින්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂෙහි යමක් පුදනවා නම් මෙන්න මේ කියන අවස්ථා තුනේදී පින්නතුනේ හිත සතුටු වෙනවා. පෙර අවස්ථාව, ඒ පූජාව කරන අවස්ථාව, ඒ පූජාව කළාට පසු අවස්ථාව. එතකොට බුදුරජාණන් වහන්සේට පමණක් දුන්නොත් මේ අවස්ථා තුනේ පමණයි පින්නතුනේ සිත පිරිසිදු වෙන්නේ, සිත සතුටු වෙන්නේ. දැන් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දුන්නම සංඝරත්නයේ විශේෂිත පින්නතුනේ මේ අවස්ථා තුනේදීම සිත සතුටු වෙන්නට ඕන. සංඝරත්නයට දීමට පෙර සිත සතුටු වෙන්න ඕන. සංඝරත්නයට දන් දීම, පූජාව කිරීම කරන වෙලාවෙත් සිත සතුටු වෙන්න ඕන. සංඝරත්නයට ඒ දීමනාව කළාට පස්සෙත් හිත සතුටු වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේට පිදීමේදී අවස්ථා තුනක, සංඝරත්නයට පිදීමේදී අවස්ථා තුනක වශයෙන් අවස්ථා 6කදී පින්වතුනේ චිත්ත පාරිශුද්ධියක් සිද්ධ වෙනවා. අන්න ඒ පර්යායෙන් තමයි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දෙන දානේ ආනිසංස මහත් ඵලදායක වෙන්නේ, අධිකතර වෙන්නේ. පින්වත්නි, ඒසා විශාල කුසල සම්භාරයක් ප්‍රජාපතියට උපදවා ලන්නට උවමනා නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ සංඝයාට දෙන්න. එය සංඝයාට දුන්නම මටත් පූජා කළා බවට පත් වෙනවා කියලා. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා, ආනන්දය, මේ ලෝකයේ යම් දක්ෂිනාවක් පූජා කළ හැකි. දක්ෂිනාව කියලා කිව්වේ යමෙක් මෙලව සැප පතාගෙන
පරලොව සැප පතාගෙන යමක් දෙනවා නම් පුදනවා නම් අන්න ඒ දෙන දේ පුදන දේට කියනවා දක්ෂිනාව කියලා. එසේ දක්ෂිනාවක් පුදන්නට පුළුවන් පාටිපුද්ගලික දාන. එහෙමත් නැත්නම් පෞද්ගලික වශයෙන් පිදිය හැකි ක්‍රම තියෙනවා 14ක්. පෞද්ගලිකව සිදු කළ හැකි දාන 14ක් බුදුරජාණන් වහන්සේ මේ දක්ඛිනා විභංග සූත්‍රයේදී දේශනා කළා. පින්වත්නි, ඒ පෞද්ගලික දාන 14 අග්‍රානිසංස ලැබෙන පළවෙනි පෞද්ගලික දාණය තමයි පින්වත්නි තුන් ලෝකාග්‍ර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දෙන දාණය. එසේ දෙන දාණය තමයි පෞද්ගලික දාන ලැයිස්තුවේ පින්නතුනේ පෞද්ගලික දානයන් අතර අග්‍රතර වූම ආනිසංස ලැබෙන්නා වූ දාණය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දෙන දාණය. ඊළඟට පින්වත්නි පෞද්ගලික දානයන් අතර අඩුම ආනිසංස ලැබෙන්නා වූ 14 වැනි පෞද්ගලික දාණය තමයි පින්වතුනේ තිරිසංගත සතෙකුට දෙන්නා වූ දාණය. තිරිසංගත සත්වයෙකුට දෙන්නා වූ දාණය. පින්වත්නි, මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ පෞද්ගලික දානයන් අතර අඩුම ආනිසංස ගෙනල්ලා දෙන්නා වූ 14 වැනි පෞද්ගලික දාණය තමයි තිරිසංගත සතෙකුට දෙන්නා වූ දාණය. ඒ තිරිසංගත සතෙකුට දෙන්නා වූ දානයේ ආනිසංස කොච්චර තියෙනවද? පින්වත්නි 100ක් ගුණයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ කියන්නේ ආත්ම භාව 100කද විපාක ගෙනල්ලා දෙන්නට තරම් 100 ගුණයකින් අධික වූ පින්වත්නි ආනිසංසයක් උපදිනවා තිරිසංගත සතෙකුට දෙන්නා වූ දානයේ. තිරිසංගත සතෙකුට දෙන්නා වූ දානයේ. දැන් හිතන්න බලන්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දානයේ ආනිසංස දක්වන ක්‍රමය කොච්චර ලස්සනද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ඇහුවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන සමාජයේ මෙහෙම කතාවක් තියෙනවා. මොකද්ද කතාව? මිනිස්සු බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේ දේශනා කළාලු ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට මුදුන්නොත් තමයි ආනිසංස වැඩි, වෙන අයට දුන්නොත් ආනිසංස නැහැ කියලා. ඒක ඇත්තද නැද්ද කියලා ඇහුවා. ඔබ වහන්සේ එහෙම එකක් දේශනා කළාද? නැත්තම් ඔබ වහන්සේ කිව්වා කියලා ලෝකයයි වෙන එකක් කියනවද? බුදුහාමුදුරුවෝ වදාලා බ්‍රාහ්මණය ගවර වලක ඉන්න පණුවන්ට, ගවර වල කියන්නේ පින්වත්නි ගව ගාලක ගොම ආදී ගව මූත්‍ර ආදී ගොඩ කරන්නා වූ දමන්නා වූ වල. ඒකට කියනවා ගවර වල. අන්න ඒ ගවර වලක ඉන්න පණුවන්ට තමන් කාලා ඉතුරු ටික ආහාර වේවා කියලා දමනවා නම් බ්‍රාහ්මණය එහිත් ආනිසංස තියෙනවා කියලයි මන් දේශනා කරන්න කිව්වා. ඒකෙත් ආනිසංස තියෙනවා. ඒ ආනිසංස ප්‍රමාණාත්මකව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආනිසංස තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තිරිසංගත සතෙකුට ආහාරයක් දෙනවා නම්, දානයක් දෙනවා නම් ඒ තිරිසංගත සතාට දෙන දීමනාවේ ආනිසංස ආත්ම භාවයන් 100ක් ආනිසංස උපද්දවනවා කියනවා. ඊළඟට කියනවා පෘථග්ජන දුස්සීලේක් විශේෂයි යමෙක් ධනක් දෙනවා නම්, යම් දීමනාවක් කරනවා නම් ආත්ම භාවයන් 1000ක ආනිසංස ලැබෙනවායි කිව්වා. ආත්ම භාවයන් 1000ක. පෘථග්ජන සීලවන්තයෙකුට දානයක් දෙනවා නම්, පෘථග්ජන සීලවන්තයෙකුට දානයක් දෙනවා නම් එහි ආනිසංසයේ තියෙනවායි කිව්වා ආත්ම භාවයන් 100,000ක්. 100,000ක්. ඒ කියන්නේ ලක්ෂයක්. ආත්ම භාවයන් ලක්ෂයකට විපාක තියෙනවා. ඊළඟට වදාලා කාමේහි විතරාගී වූ මේ ශාසනයෙන් බැහැර වූ වෙනත් තවුසෙකුට දානයක් දෙනවා නම්, හැබැයි ඒ තවුසා කාමේහි ආසාව දුරු කරලා ඉන්නේ. ඒ හේතුවෙන් එවන් කෙනෙකුට දීමේ ආනිසංස ආත්ම භාවයන් තියෙනවයි කිව්වා පින්වත්නි කෝටි ලක්ෂයක්. ආත්ම භාවයන් කෝටි ලක්ෂයක්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා එකම එක
සෝවාන් ඵලයේ පිණිස පිළිපදින්නා වූ උත්තමයෙකුට දීමේ ආනිසංස ප්‍රමාණ වශයෙන් කියන්න බෑ කිව්වා. එතකොට සෝවාන් වෙච්ච උත්තමයෙක් ගැන කවර කතාවද? සකු르දාගාමි වෙච්ච උත්තමයෙක් ගැන කවර කතාවක්ද? ප්‍රමාණ කරන්න බෑ කිව්වා. ප්‍රමාණ කරන්න බෑ කිව්වා. ඊළඟට බුදුහාමුදුරුවෝ වදාලා ආනන්දේනි සංඝ සතුව පූජා කළ හැකි දාන තියෙනවා 7ක්. පෞද්ගලික දාන 14යි, සංඝ සතු දාන 7යි. පළවෙනිම ආනිසංසයෙන් අධික මාත්‍ර වූ සංඝගත දක්ෂිනාව තමයි කිව්වා තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රධාන උබතෝ සංඝයා විශේෂයි දෙන දාණය. උබතෝ සංඝයා කියන්නේ භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා. බුදුරජාණන් වහන්සේ ප්‍රධානව භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා උදෙසා දෙන දාණය. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට අද කාලයේ මේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දන් දෙන්න බෑ නේද කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ නිසා. නෑ පින්වත්නි, අදටත් පින්වත්නි මේ සංඝ රත්නයේ මැදේහි මධ්‍යාසනයක පින්වත්නි තථාගතයන් වහන්සේගේ ධාතු තැන්පත් ප්‍රතිමා වහන්සේ නමක් හරි ධාතු කරඬුවක් හරි පින්වත්නි වඩා හිඳුවාගෙන අග්‍රෝදක ආදිය ඒ දානෙහි අග්‍රභාගයේ ආදිය ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සංඥාවෙන් පින්වත්නි ජීවමාන සංඥාවෙන් පුදලා මහා සංඝයාට දන් දුන්නා නම් පින්වත්නි එය බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේට දීමක් හැටියට සම්පූර්ණ වෙනවා. හැබැයි පින්වත්නි මෙන්න දානයක් දෙනකොට හිතට ගන්න ඕන කාරණයක් ඔබ එහෙමනම් ගෙදරට ධාතු කරඬුව වැඩම කරව ගන්නවා නම් කල යුතු සත්කාර කරගන්න ජීවමාන බුදුහාමුදුරුව වැඩම කරව ගන්නවා කියන සිහියෙන්ම ඒ ආසනය ගෞරවාන්විත ආකාරයෙන් සකස ගන්න. ඒ කරන පූජාව බොහොම පිළිවෙලට පිරිසිදුවට ජීවමාන බුදුහාමුදුරුවන්ට දන් දෙනවා කියන හැඟීමෙන් ඒක සකසා ගන්න. එය තමයි පින්වත්නි වැදගත් වෙන්නේ. ඒ තමයි සංඝ සතු පළවෙනි දාණය. සංඝ සතුව පුදන දෙවෙනි දාණය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කාලෙක භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා කියන උබතෝ සංඝයා වඩා හිඳුවාගෙන දානයක් දෙනවා. ඒ තමයි පින්වත්නි දෙවෙනි දාණය. ඊළඟ දාණය තමයි භික්ෂු සංඝයා පමණක් වඩා හිඳුවාගෙන දෙන දාණය. භික්ෂු සංඝයා පමණක් වඩා හිඳුවගෙන දෙන දාණය. ඊළඟ සංඝ සතු දාණය තමයි භික්ෂුණී සංඝයා පමණක් වඩා හිඳුවාගෙන දෙන දාණය. ඊළඟ සංඝ සතු දාණය තමයි මුළු මහත් භික්ෂු භික්ෂුණී සංඝයා වෙනුවෙන් මෙපමණ භික්ෂූන් මෙපමණ භික්ෂුණීන් මට ලබා දෙන සේක්වා කියලා හිතාගෙන එහෙම ඉල්ලීම් කරලා සංඝ සතු දානයක් දෙනවා නම් ඒක තමයි පින්වත්නි ඊළඟ සංඝ සතු දාණය. භික්ෂු භික්ෂුණී සංඝයා අතරින් මෙපමණ භික්ෂු භික්ෂුණී පිරිසක් මට ලබා දෙන සේක්වා කියලා ඉල්ලලා. ඊළඟට භික්ෂු සංඝයා අතරින් මට මෙපමණ භික්ෂූන් දානයට ලබා දෙන සේක්වා කියලා සංඝයාගෙන් ඉල්ලගෙන සංඝ රත්නයෙන් ඉල්ලගෙන දානයක් දෙනවා නම් ඒ තමයි ඊළඟ සංඝ සතු දාණය බවට පත් වෙන්නේ. ඊළඟ සංඝ සතු දාණය තමයි භික්ෂුණී සංඝයා වෙනුවෙන් මෙපමණ භික්ෂුණීන් ප්‍රමාණයක් මට ලබා දෙන සේක්වා කියලා ඉල්ලගෙන ඊට දන් දෙනවා නම් උන්වහන්සේලාට දන් දෙනවා නම් ඒ තමයි ඊළඟ සංඝ සතු දාණය බවට පත් වෙන්නේ. හැබැයි එසේ ඉල්ලනකොට පින්නතුනේ යම් මහතෙරුන් වහන්සේ නමක් ලැබිලා සතුටු වෙනවා නම් මට මහතෙරුන් වහන්සේ නමක් ලැබුණා කියලා එයින් පින්වත්නි ඒ දාණය සංඝ සතු දාණයක් බවට පත් වෙන්නේ නැහැ. එයි පුද්ගලයෙක් කෙරෙහි පින්වත්නි අරමුණු වුණා සංඝ රත්නය උන්වහන්සේ තුලින් දකින්නේ නැතුව. අපි හිතමු පින්වත්නි දහර ස්වාමින් වහන්සේ නමක් කියන්නේ සාමණේරයන් වහන්සේ නමක් හරි ලැබීමෙන් යම් කිසි විදිහකින් පින්වත්නි
කනස්සල්ලකටපත් වුණා නම් අනේ මට ඊටාම ලාභාල අපේ මුණුබුරෝ වගේ වයස කෙනෙක් නෙමේ ලැබුණේ කියලා එහෙම හිතනවා නම් පින්වත්නි අන්න ඔහුගේ දාණය මොන විදිහට සංඝසතු කරලා කියලා හිතාගත්තත් පින්වත්නි ඒ සංඝසතු දානයක් බවට පත් වෙන්නේ නැහැ පින්වත්නි. සංඝසතු දානයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මෙන්න මේ ආකාරයෙන් පින්වත්නි අපි අපේ හිත ආරක්ෂා කරගෙන මේ සංඝසතු දාණය සම්පූර්ණ කරගන්න පින්වත්නි කටයුතු කරන්නට ඕන. කොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ පෞද්ගලික දාන 14යි සංඝසතුව පූජා කරන්නා වූ දාන 7යි. පින්වත්නි මෙසේ පූජා කරන සෑම දානයක්ම ආකාර පින්වත්නි කීපයකින් පාරිශුද්ධ වෙනවා. ඇතැම් දාන තියෙනවා දායකයාගේ පැත්තෙන් අපිරිසිදුයි ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් පිරිසිදුයි. ඒ කියන්නේ දායකයා මුලින් සිත සදාගෙනත් නැහැ දන් දෙන වෙලාවේ හිත සතුටු කරගන්නෙත් නැහැ දන් දුන්නාට පස්සේ හිත සතුටු කරගන්නෙත් නැහැ සීලයක ගුණයක ධර්මයක පිහිටාගෙන පූජා කරනවා නෙමෙයි. ඒ හේතුවෙන් දායකයාගේ පාර්ශවයෙන් ඒ දාණය කිලුටුයි. හැබැයි ඒ දාණය ලබන්නා වූ කෙනා ගුණ සම්පන්නයි. ඒ හේතුවෙන් ඒ දාණය පාරිශුද්ධ වෙන්නේ එක පාර්ශවයකින් විතරයි. ඊළඟ පින්වත්නි තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි ලබන්නාගේ පැත්ත අපිරිසිදු වෙලා දානේ දෙන කෙනාගේ පැත්තෙන් පිරිසිදු වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. දානේ දෙන කෙනා තුන්සිත පහදාගෙන සීලයක ගුණයක ධර්මයක බොහොම මැනවින් පිහිටාගෙන ඒ දානේ පූජා කරනවා. හැබැයි ඒ දානේ ලබන්නා වූ කෙනා පින්වත්නි සීලයෙන් තොරයි ගුණයෙන් තොරයි ධර්මයෙන් තොරයි. ඒ නිසා ඒක දායකයාගේ පැත්තෙන් පාරිශුද්ධ වෙනවා. දායකයාගේ පැත්තෙන් පාරිශුද්ධ වෙනවා. තවත් දානයක් තියෙනවා පින්නතුනි දන් දෙන කෙනාගේ පැත්තෙමුත් කිලුටුයි ලබන්නාගේ පැත්තෙනුත් කිලුටුයි පින්වත්නි. ඊළඟට අවසාන දානයක් තියෙනවා දන් දෙන කෙනාගේ පැත්තෙමුත් පාරිශුද්ධ වූ ලබන්නාගේ පැත්තෙනුත් පාරිශුද්ධ වූ දානයක්. පින්වත්නි මෙන්න මේ කාරණා දෙකම සම්පූර්ණ වුණාම පින්වත්නි මේ දානේ දෙපාර්ශවයෙන් පාරිශුද්ධ දානයක් බවට පත් වෙනවා. මහත්ඵලයි මහානිසංසදායකයි. මහත්ඵලයි මහානිසංසදායකයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේදා ප්‍රජාපතියටත් මේ අවවාදය කළේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රධාන සංඝ රත්නයට දීමෙන් ප්‍රජාපතියට පින්වත්නි අග්‍රානිසංසයක් උපදවන්න ඕන නිසා. නැවත නැවත තුන් වාරයක්ම සංඝයාට දෙන්න කියලා පින්වත්නි වදාලේ ඇයි? පශ්චිම ජනතාවට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ හරි මේ ලෝකේ සමාජයේ මිනිස්සුන්ට සංඝ රත්නයේ කෙරෙහි පින්වත්නි ගෞරව ශ්‍රද්ධාව සැකසෙන්න ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් සංඝයාට දෙන්න කියන එක නැවත සිහිපත් කරන්නට යෙදුනේ. ඒ නිසා පින්වත්නි අදත් මේ පින්වත් හැම දිනාම මේ දානානිසංස දකිමින් හොඳට සිත සතුටු කරගනිමින් තමන්ට හැකි දෙයක් තමන් ළඟ තිබෙන දෙයක් නිර්ලෝභී හිතකින් පින්වත්නි දන් දෙන්න දානය තුල පින්වත්නි මහා ගුණ රාශියක් පිහිටවනවා. දන් දෙන කෙනා තුල මහා ගුණ රාශියක් පිහිටවනවා පින්වත්නි. ඒ නිසා ඒ උත්තම ගුණ ධර්ම හිතේ පිහිටුවාගෙන පින්වත්නි දාන ආදී කුසල ධර්මයන්හි හැමදෙනා යෙදෙන්න හැමත මේ දේශනාවේ සඳහා උපකාර වේවායි ප්‍රාර්ථනා තබමින් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කළේ මල්ලහැවේ පදිංචි පින්වත් නන්දනී වීරසිංහ මහත්මිය ඇතුළු තුෂාන්ත සත්සලා තනුෂ්කා මහෝද්‍ය සහ මනුති යන පින්වන්ත දූදරු පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ අගෝස්තු මාස 29 වන දිනට නිදන ප්‍රාප්තව 23 වසරක් සම්පූර්ණ වන රවීන්ද්‍ර සමරසිංහ පියාණන්ට සහ මංජු ගයාන් පල්ලාවල මහත්මයා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින නන්දනී වීරසිංහ මෑණියන් ඇතුළු පවුලේ සියලු වැඩිහිටි සහෝදර දෝදරු හිත මිත්‍රාදීන්ටත්
නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට මෙලව යහපතත් ඉක්මන් භවයක උතුම් නිවන් අවබෝධය පිණිසත් මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි, අරමුණු පරිදිම රැස් කරගත් උතුම් කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සත්පුරුෂ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.